අයිබෝන් ළමයි හැමෝටම අපි කතා කරමින් හිටියේ සංනිවේදනයේ කාර්යභාරය සම්බන්ධයෙන් තව ළමයි ලොක් වෙනත් ඉන්නවා. එතකොට අපි ගිය සතියේ ප්‍රධාන කාරණා 8ක් තියෙනවා කියලා කිව්වා. එකෙන් 4ක් සාකච්ඡා කරා. ඒතර අපිට තව 4ක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒකේ මම අන්තිම එක කිව්වා චුට්ටක් රවුම් කරලා තියාගන්න කියලා. මොකද ඒක කාර්යභාරයකටත් වඩා අප විසින් කළ යුතු දෙයක්. එතකොට ඒක විශේෂ වෙනවා. ඔයගලන්ට ඒක මේ විභාගයකදී ලොකුවට බලපාන්නේ නැති වුණාට ඔයගොල්ලෝ ඒක දැනගෙන ඉන්න එක හොඳයි. ඒක සංනිවේදනයේ අවසාන එක මම කියන්නේ අර ඒකාබද්ධ කිරීම කියලා අපි එකක් දැම්මේ. එතකොට ඒක සංනිවේදනයේ කාර්යභාරයකටත් වඩා අප විසින් සංනිවේදනයේ භාවිතා කරලා කළ යුතු දෙයක්. එතකොට ඒක චුට්ටක් දැනගෙන ඉන්න එක හොඳයි. ඒක වැඩි දැනුමට ඔයගලන්ගේ අපි එතකොට බලමු මේ සතියේ මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. මේ පාඩම් නම් ඔක්කොම මේ පොඩ නෝට්ස් පැත්තට බර ඒවා. සංවේදනයේ කාර්යන ගැන කතා කරනකොට අපි ගිය සතියේ කිව්වා මෙන්න මේ විදිහට පළවෙනි හතර අපි ගිය සතිය ඉවර කරා. තොරතුරු සැපීම, අධ්‍යාපනය ලබා දීම, විනෝදාස්වාදය ලබා දීම, පෙළඹවීම. මේ හතර අපි කරා. මේකෙන් තොරතුරු සැපීම කියලා කියන්නේ අපි දන්නවා සංවේදනය කරන්නේ අනිවාර්යයෙන්ම අරමුණක් ඇතිව නේද? එතකොට එතෙන්දී අපිට තොරතුරු ලැබෙන ක්‍රමය තමයි සංනිවේදනය වෙන්නේ. කියන්නේ අපිට මොනවාම හරි තොරතුරක් කුමන හෝ මාධ්‍යයකින් ලැබෙනවා නම් ඒක සංනිවේදනයේ මූලික කාර්යයක් හින්දාම තමයි අපිට තොරතුරක් ලැබෙන්නේ. ඒකට ඒක ගැන අපි ගිය සතියේ කතා කරා. ඊට පස්සේ තොරතුරකට එහා ගිහිල්ලා අපිට යමක් කියන්නේ අර්ථකථනයක් ලැබෙනවා නම් එහෙම නැත්නම් වැඩිපුර ප්‍රමාණාත්මකව වැඩිපුර තොරතුරු යනාදී අපිට වැඩිපුර ලැබෙනවා නම් ඒක අධ්‍යාපනයේ පැත්තට වැටෙනවා. ඊට පස්සේ කියන්නේ තොරතුරකට එහා ගිය කරුණු ප්‍රමාණයක් තියෙනවා නම් නේද? එතකොට ඒක අධ්‍යාපනයේ පැත්තට. එහෙම නැත්නම් අපි කියනවා උපදේශාත්මක පැත්ත කියලාත් කියන ඕකටම. එතකොට සංනිවේදනයේ මූලික කාර්යයක් තමයි අධ්‍යාපනය ලබා දීම. එහෙම නැත්නම් උපදෙස් ලබා දීම කියලාත් අපි එකටම කියනවා. ඔයගලගේ සිලබස් එකට අනුව අධ්‍යාපනය ලබා දීම තමයි මූලික ලෙස ප්‍රකාශ වෙන්නේ. එතකොට සංනිවේදනයේ මූලික කාර්යයක් වෙනවා අධ්‍යාපනය ලබා දීම. ඒක තොරතුරු වලට එහා ගියපු කාරණා ටිකක් එකතු වෙනවා හින්දා තමයි අධ්‍යාපනය කියලා ඊළඟට අපි කියන්නේ. ඊළඟට අපි කතා කරා විනෝදාස්වාදය ලබා දීම සම්බන්ධයෙන්. විනෝදාස්වාදය කියන්නේ අපි මේ දිනදා ජීවිතේ අපි කාටුන් එකක් බැලුවත් නේද? චිත්‍රපටයක්, ගීතයක් ශ්‍රවණය කරත් ඒකත් එක්තරා විදියක අපිට විනෝදාස්වාදය ලබා දීමේ පැත්තකුත් සංනිවේදනයේ තියෙනවා. ඒකට සංනිවේදනයේ කාර්යයක් තමයි අපිට විනෝදාස්වාදය ලබා දෙන එක. ඊට පස්සේ අපි කතා කරා පෙළඹවීම සම්බන්ධයෙන්. දැන් අර මම පටන් ගන්නකොටම කිව්වා අරමුණක් ඇතිව තමයි සංනිවේදනයේ ඕන කෙනෙක් කරන්නේ. කොට ඒ අරමුණේ අනිත් පැත්තේ ඉන්නේ ග්‍රාහකයා එයාව පෙළඹවීමකට ලක් වෙනවා. උදාහරණයක් කිව්වොත් එහෙම මම කිව්වේ අර ගිය සතියේත් මං හිතන්නේ කිව්වා අපි කාගෙන් හරි ඇහුවොත් එහෙම අපි රැයට බත් කමුද කියලා. එතකොට අරමුණ තමයි බත් කමුද කියලා අහන. ඒ කියන්නේ කෑම ලබා දෙන එක තමයි අරමුණ එක්කෙනෙක්ගේ. එතකොට අහන් ඉන්න පාර්ශවයේ එහෙම නැත්නම් පණිවිඩය ලබා ගන්නාගේ පැත්තේ එහෙම නැත්නම් ග්‍රාහකයාගේ පැත්තෙන් අපිට කියන්නේ සංනිවේදකයා විසින් ප්‍රශ්නය අහුවයින් පස්සේ ග්‍රාහකයාගේ පැත්තට යම් පෙළඹවීමක් ඇති වෙනවා. බත් කමුද නැද්ද මොකද්ද කියන පෙළඹවීම ඇති වෙනවා. එතකොට ඒක යහපත් අයහපත් එහෙම නැත්නම් සුභවාදී අසුභවාදී ඕන විදියක් වෙන්න පුළුවන්. හැබැයි පෙළඹවීමක් ඇති වෙනවා අනිත් පැත්තට. ඒ කියන්නේ ග්‍රාහකයාගේ පැත්තට. ඒක ප්‍රධාන වශයෙන් මම මේ ගිය සතියේ කතා කරපු ටික තමයි ඔයගලන්ට පොඩ්ඩක් මූලිකව මතක් කිරීමක් කරා අපි ගිය සතියේ කතා කරපු දේවල් සම්බන්ධයෙන්. එතකොට මේ සතියේ කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ තියෙන කොටස් ටික. ඊළඟට අපි තියෙනවා සමාජානුයෝජනය කියලා එකක් තියෙනවා right. ඊට පස්සේ තියෙනවා සංවාද හා සාකච්ඡා කියලා එකක්.
ඊට පස්සේ තියෙනවා සංස්කෘතික ප්‍රගමනය කියලා එකක්. ඊට අවසාන වශයෙන් ඒකාබද්ධතාවය කියලා එකක් තියෙනවා. මම මේ ඒකාබද්ධතාවය කියන එකට කිව්ව පොඩි රවුමක් ගහලා තියාගන්න කියලා. ප්‍රධානම හේතුව තමයි sannivedanaya මූලික කාර්යයන්ටත් වඩා මේ ඒකාබද්ධතාවය කියන එකේ තියෙන විශේෂත්වය තමයි අප විසින් තමයි sannivedanaya භාවිතා කරලා මේ ඒකාබද්ධතාවය ගොඩ නැගිය යුත්තේ. ඒතකොට ඒ හින්දා තමයි මම ඒක රවුමක් ගහලා තියාගන්න කිව්වේ. ඒක sannivedanaya මූලික කාර්යයන් අතරටම මේක දාලා තිබ්බට ඒක වෙනම අපි විසින් කළ යුතු දෙයක්. රයිට්? හරි. එතකොට පළවෙනි එක අද දවසේ අපිට කතා කරන්න තියෙන පළවෙනි එක තමයි සමාජානුයෝජනය. මොකද්ද මේ සමාජානුයෝජනය කියන එක අපි කතා කරොත් මේක වචනාර්ථයෙන් ගත්තත් සමාජ අනුයෝජනය සමාජ එකතු කිරීම අනුයෝජනය කියන වචන දෙක එකතු කරාම තමයි සමාජානුයෝජනය කියන වචනය එන්නේ. එතකොට මේකෙන් කියවෙන්නේ ඕනම නවක පුද්ගලයෙක් එහෙම නැත්නම් අලුත් කෙනෙක් සමාජයකට එකතු වෙනකොට එයාට ඒ සමාජයට අනුකූල කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සමාජයට ගැළපෙන පරිදි යාව සකසන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම මේකට සාමාන්‍යයෙන් හොඳම උදාහරණය වෙන්නේ මේ කුඩා දරුවෙක් කොහොමද සමාජයට යොමු කරන්නේ කියන එක තමයි හොඳම උදාහරණය වෙන්නේ. දැන් එකපාර ළමෙක් පුළුවන් ද සමාජයට දාන්න? ඒ කියන්නේ චූටි ළමෙක් අපි කියමුකෝ අවුරුදු 4ක 5ක ළමෙක් කියලා. එතකොට එයාව පුළුවන් ද බස් හෝල්ට් එකට ගිහලා බස් එකේ යන්න පුතේ කියලා කියන්න බෑනේ නේද? එතකොට එයාට යම්කිසි දැනුම් සම්භාරයක් අවශ්‍ය වෙනවා මේ සමාජයත් එක්ක කොහොමද අපි කියන්නේ මූව් වෙනවා කියලා මේ සමාජයත් එක්ක කොහොමද ගැටෙමින් ඉන්නේ කියන එකට එයාට යම්කිසි අවබෝධයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ අවබෝධය ලබා දීමේ ක්‍රියාවලිය තමයි සමාජානුයෝජනය කියලා කියන්නේ. ඇත්තටම මේක නව සමාජිකයෙක් සමාජයට එකතු වීම සම්බන්ධයෙන් කිව්වට අපි කිව්වොත් එහෙම අපේ සමාජයට අයිති නැති පිටරටෙක් කෙනෙක් ආවා කියලා. එයාට මේ සමාජයේ ජීවත් වෙන්න ඕන නම් එයත් යම්කිසි සමාජානුයෝජනයකට තමයි ලක් වෙන්නේ. දැන් උදාහරණයකට අපි කිව්වොත් එහෙම කවුරු හරි කෙනෙක් ජපන් කෙනෙක් විවාහ වුණා කියලා නේද? එතකොට ඒ ජපන් එක්කෝ ශ්‍රී ලාංකික තරුණයා ජපන් තරුණියගේ සංස්කෘතියට අනුව සමාජානුයෝජනය වෙන්න ඕනේ. නැත්නම් ජපන් තරුණිය ශ්‍රී ලාංකික එක්කෙනාගේ සමාජයට අනුව සමාජානුයෝජනය වෙන්න ඕනේ. ඒතොර ඒක ඒ වගේ සිදුවීමකුත් දීත් වෙන්නේ සමාජානුයෝජන ක්‍රියාවලියක්ම තමයි. හැබැයි අපිට වඩා පහසු සහ වඩා හොඳ කුඩා දරුවෙක් සමාජයට එකතු වීම සම්බන්ධයෙන් කතා කිරීම තමයි වඩාම උචිත වෙන්නේ මේ සමාජානුයෝජනය ගැන පැහැදිලි කරනකොට. සමාජානුයෝජනය කියන එක තේරුණාද ළමයි? වේමන්ස ඉන්නවා, සකිත්ම ඉන්නවා. ඔව් සර්. රයිට් හරි. එතකොට ඔන්නෝක තමයි සමාජානුයෝජනය කියලා කියන්නේ. මීට වඩා තොරතුරු ටිකක් මම නෝට් එකෙත් දෙනවා. අපි නෝට් එක වෙලාවෙත් තව චුට්ටක් කතා කරලා ඉමු. හරි එහෙනම් අපි සමාජානුයෝජනය ලියාගෙන ඉමු. මම හිතන්නේ මේක පස්වෙනි එක. ඒ කියන්නේ සංවේදනයේ මූලික කාර්යයන් කතා කරමින් ඉන්නේ. ඒකේ පස්වෙනි එක තමයි සමාජානුයෝජනය. 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 හරි අපි නෝට් එකක් වගේ ලියාගමු. සමාජානුයෝජනය කියන්නේ මොකක්ද කියලා. සමාජානුයෝජනය යනු සමාජයට එක්වන නවක සමාජිකයින්
එම සංස්කෘතියට අනුව සමාජයට එක්වන නවක සාමාජිකයින් එම සංස්කෘතියට අනුව හැඩ ගැස්වීමයි. හැඩ ගැස්වීමයි. ඒකටම ලියාගන්න සමාජ එකතු කිරීම අනුයෝජනය. සමාජ එකතු කිරීමේ ලකුණ අනුයෝජනය. මේ වචන දෙකෙන් තමයි එක හැදිලා තියෙන්නේ. සමාජ එකතු කිරීම අනුයෝජනය යන වචන සමාජ එකතු කිරීම අනුයෝජනය යන වචන ඒකාබද්ධ වීමෙන් සමාජ එකතු කිරීම අනුයෝජනය යන වචන ඒකාබද්ධ වීමෙන් සමාජානුයෝජනය යන වචනය බිහි වී ඇත. සමාජානුයෝජනය යන වචනය බිහි වී ඇත. මේ අනුව සමාජයට අනුගත වීම සමාජය අනුව සකස් වීම සමාජයට අනුගත වීම සමාජය අනුව සකස් වීම සමාජයට අනුව හැඩ ගැසීම සමාජයට අනුව හැඩ ගැසීම හා අනුකූල වීම ආදී ලෙස සමාජානුයෝජනය අර්ථ දැක්විය හැක. සමාජානුයෝජනය අර්ථ දැක්විය හැක. ඒකටම ලියාගන්න ඕනෑම සමාජයක සාමාජිකයෙකු වීමට නම් එම සමාජයට අනුව හැඩ ගැසීමට එනම් සමාජානුයෝජනය වීමට
එනම් සමාජානුයෝජනය වීමට සෑම නවක සාමාජිකයෙකුටම සෑම නවක සාමාජිකයෙකුටම සෑම නවක සාමාජිකයෙකුටම සිදුවේ. සෑම නවක සාමාජිකයටම සිදුවේ. හරි. දැන් අපි ඕකෙන් කියන්නේ ඕනම සමාජයකට අපි අලුතෙන් කවුරු හරි මූව් වෙනවා නම් සමාජයට එකතු වෙනවා නම් විශේෂයෙන් කුඩා දරුවෝ අපි ගත්තොත් ඒගොල්ලෝ ටික ටික වැඩිලා සමාජයකට එනකොට ඒ තියෙන සමාජය අනුව එයා හැඩ ගැස්සෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සමාජයට අනුගත වෙන්න ඕනේ. එතකොට ඒක ප්‍රධානම කාර්යයක් වෙනවා sannivedanaya පැත්තෙන්. මොකද sannivedanaya හින්දා තමයි අපි sannivedanaya කරලා තමයි අර කුඩා දරුවෙක් උදාහරණයකට ගත්තොත් ඒ ළමයට කියලා දීලා තමයි අපි එයාව සමාජයට දාන්නේ. පුතේ මේවා හොඳ නෑ, මේවා හොඳ දේවල්, මේවා නරක දේවල්, මේවා කරන්න ඕන දේවල්, මේවා නොකරන්න ඕන දේවල්, මේ ආදි වශයෙන් අපි හොඳ දේවල් නරක දේවල් මොනවද සමාජයේ ජීවත් වෙන්න ඕනේ කොහොමද මේ සියල්ලම ඒක දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන්, ඒක ගුරුවරුන්ගෙන් වෙන්න පුළුවන්, ඒක ජනමාධ්‍ය ආයතන වලින් වෙන්න පුළුවන්, මේ වැඩිහිටියන්ගෙන් වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් ඒ දැනුම් සම්භාරය ලබා දීමෙන් පස්සේ තමයි සමාජානුයෝජනය ටික ටික වෙන්නේ. ඒ කියන්නේ දැනුම් සම්භාරයත් එක්ක තමයි සමාජානුයෝජනය සිද්ධ වෙන්නේ. අපි ඒකටම අලුත් ඡේදකින් චුට්ටක් තව ටිකක් ලියාගමු ඈ. සමාජානුයෝජනයේමයි අලුත් ඡේදකින් පොඩ්ඩක් ලියාගමු. සාමාන්‍යයෙන් සමාජානුයෝජන ක්‍රියාවලිය ආරම්භ වන්නේ සාමාන්‍යයෙන් සමාජානුයෝජන ක්‍රියාවලිය ආරම්භ වන්නේ පුද්ගලයෙකුගේ කුඩා කාලයේ සිට වේ. සාමාන්‍යයෙන් සමාජානුයෝජනීය ක්‍රියාවලිය ආරම්භ වන්නේ පුද්ගලයෙකුගේ කුඩා කාලයේ සිට වේ. ඒකට පොඩි ඉරක් ගහගන්න. ඕනම පුද්ගලයෙකුගේ කුඩා කාලයේ ඉඳලා තමයි සමාජානුයෝජනය කොහොමත් ආරම්භ වෙන්නේ. right? ඒකටම ලියා ගන්න. කුඩා කාලයේදී ඔහුව පෝෂණය කිරීම රැකබලා ගැනීම කුඩා කාලයේදී ඔහුව පෝෂණය කිරීම රැකබලා ගැනීම ආදී සියලු කටයුතු සිදුවන්නේ වැඩිහිටියන් අතින් වේ. කටයුතු සිදුවන්නේ වැඩිහිටියන් අතිනි.
ආදී සීල කටයුතු සිදුවන්නේ වැඩිහිටියන් අතිනි. ඒකටම ලියා ගන්න සමාජානුයෝජනයෙන් දරුවාට එම සමාජයේ පවතින දරුවාට එම සමාජයේ පවතින දරුවාට එම සමාජයේ පවතින සාරධර්ම විශ්වාස සිරිත් විරිත් යනාදිය පිළිබඳ සාරධර්ම විශ්වාස සිරිත් විරිත් යනාදිය පිළිබඳ සාරධර්ම විශ්වාස සිරිත් විරිත් යනාදිය පිළිබඳ අවබෝධයක් ලැබේ. අවබෝධයක් ලැබේ. ඒකටම කළ යුතු හා නොකළ යුතු දෑ පිළිබඳ කළ යුතු හා නොකළ යුතු දෑ පිළිබඳ අවබෝධයක් ලැබේ. කළ යුතු හා නොකළ යුතු දෑ පිළිබඳ අවබෝධයක් ලැබේ. එකටම ලියා ගන්න නොකළ යුතු යමක් කළ විට. ඒ කියන්නේ එපා කියන දෙයක් කරොත්. නොකළ යුතු යමක් කළ විට. නොකළ යුතු යමක් කළ විට. ඒ සම්බන්ධයෙන් ලැබෙන අයහපත් ප්‍රතිචාර. ඒ සම්බන්ධයෙන් ලැබෙන අයහපත් ප්‍රතිචාර. ඒ සම්බන්ධයෙන් ලැබෙන අයහපත් ප්‍රතිචාර ගැන අයහපත් ප්‍රතිචාර ගැන ඔහුට අවබෝධයක් ලැබෙන්නේ යහපත් යමක් කිරීම නිසා ලැබෙන යහපත් ප්‍රතිචාරවල වෙනස. යහපත් ප්‍රතිචාරවල වෙනස. අත්විඳින්නට ඉඩ සැලසීමෙනි. අත්විඳින්නට ඉඩ සැලසීමෙනි. අත්විඳින්නට ඉඩ සැලසීමෙනි. හරි මේ කියන්නේ සමාජාන ලියලා ඉවර වෙන්න අත්විඳින්නට ඉඩ සැලසීමෙනි. නෝට් මොන හරි මිස් වුණා නම් මට කියන්න. එතකොට අපි මෙතෙන්දි කියන්නේ දැන් මේ සමාජානුයෝජනයෙන් සමාජයට ළමයෙක් උදාහරණයකට ගත්තොත් එයාව හුරු කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක sannivedanaye කාර්යභාරයක්. එතකොට අපි
සමාජයට එන එක්කෙනාගේ පැත්තෙන් බැලුවොත් එහෙම එයා පවතින සමාජයේ තියෙන සාරධර්ම විශ්වාස සිරිත් විරිත් වගේ දේවල් ඉගෙන ගන්නවා මේ සමාජානුයෝජන ක්‍රියාවලිය නිසා. එතකොට මෙතෙන්දී එයා දන්නවා කළ යුතු දේ මොනවද නොකළ යුතු දේ මොනවද කියන එක එයාට අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම නොකළ යුතු දෙයක් කරොත් එහෙම එයාට හම්බෙන අයහපත් ප්‍රතිචාර සම්බන්ධයෙන්ුත් යහපත් කළ යුතු දෙයක් කරාම එයාට ලැබෙන යහපත් ප්‍රතිචාර සම්බන්ධයෙන්ුත් එයාට අවබෝධයක් ලැබෙනවා. එයාට ඒවා අත්විඳින්න හම්බ වෙනවා. එතකොට මේක මේවා මේ හිතලා කරන ඒවා නෙවෙයි. ඒක සමාජානුයෝජන ක්‍රියාවලිය තුළ sannivedanayaත් එක්ක සිද්ධ වෙන කාර්යභාරයක්. right? අපි චුට්ටක් මේකෙම ලියාගමු. මොකද මේක මේ සමාජානුයෝජනය සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. එහෙනම් අපි තව චුට්ටක් මේකට තව එකතු කරගමු. මෙහෙම ලියා ගන්න. අලුත් ඡේදයකට වගේ ඇවිල්ලා ලියා ගන්න. සමාජානුයෝජනය නිසි අයුරින් සිදු නොවුනහොත් කියලා දාලා කමාවක් දාගන්න. සමාජානුයෝජනය නිසි අයුරින් සිදු නොවුනහොත් කියලා දාලා කමාවක් දාගන්න. හරි, දැන් සමාජානුයෝජනය සම්බන්ධයෙන් මම හිතන්නේ ඕගලන්ට තේරෙනවා සමාජානුයෝජනය සිද්ධ වුණේ නැත්තම් හරියට මොනවද වෙන්න පුළුවන්. මොකද හිතන්නේ? සමාජානුයෝජනය සිද්ධ නොවුනොත් ඒ කියන්නේ හරියටම ඒ ළමයාට උගන්වලා නැහැ කොහොමද සමාජයේ ජීවත් වෙන්න ඕනේ, යහපත් දේවල් අයහපත් දේවල්, කරන්න ඕන දේවල් මොනවද, කරන්න ඕනේ නැති දේවල් මොනවද, ඒව සම්බන්ධයෙන් ළමයෙක් ඉගෙනගෙන නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? සමාජානුයෝජන ක්‍රියාවලිය හරියට සිද්ධ වෙලා නැත්තම් මොකද වෙන්නේ කියන එක තමයි අපි දැන් මේ බලන්නේ. මොනවා වෙන්න පුළුවන්ද? ඔයගොල්ලන්ගේ ඉස්කෝලේලත් ඉන්නව නේද සමාජානුයෝජනයේ භාගයට සිද්ධ වෙච්ච ළමයි එහෙම ඉන්නව නේද? කරන්න එපා කියන ඒවාම තමයි කරන්නේ. මොනවා හරි කරන්න කිව්වොත් ඒකට බාල්දියක් දානවනේ. එහෙමයි ඉන්නව නේද ඉස්කෝලවල? භාගයට සමාජානුයෝජනයේ වෙච්ච අය නේද? එතකොට අපි දන්නවා, අපි දැකලා තියෙනවා ඒගොල්ලෝ සමාජයෙන් කොන් වෙනවා. නේද? එතකොට සමාජානුයෝජනය හරියට සුද්ධ වුනේ නැත්නම් ඒගොල්ලන්ට සමාජයේ සාමාන්‍ය විදිහට නෙවෙයි ඒගොල්ලෝ ඉන්නේ. එතකොට ඒගොල්ලෝ සමාජයෙන් කොන් වෙනවා. ඊට අමතරව දැන් එහෙම අය වැඩි වුණොත් එහෙම සමාජ ක්‍රමේ පවත්වාගෙන යන්නත් බැරි වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ පන්තිය කියලා ගන්නකෝ. එතකොට පන්තිය ඇතුලේ සමාජානුයෝජනයෙන් කියන්නේ හරියට හොඳ නරක ඉගෙන ගත්ත නැති ළමයි එක්කෙනෙක් දෙන්නෙක් හිටියා කියලා කියන්නකෝ. ඊට පස්සේ ඕක චුට්ට එහා මෙහා වෙලා වැඩි වෙන්න ගත්තොත් එහෙම මේ පන්තිය පවත්වාගෙන යන්නත් බැරි වෙනවා. එක්කෙන දෙන්න ඉන්නකොටත් බෑ තමයි නේද? ඒක වැඩි වෙන්න ගත්තාම තවත් අවුල් සහගත වෙනවා. ඒතකොට ඒ කියන්නේ සමාජ ක්‍රමයේ ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්නත් අමාරු වෙනවා මේ සමාජානුයෝජනය හරියට උනේ නැත්තම්. ඒ විතරක් නෙවෙයි. දැන් අපි කියමුකෝ අර අපි කිව්වේ කොන් වෙන, ඒ කියන්නේ එහෙම සමාජානුයෝජනය හරියට සිදු වෙච්ච නැති ළමයි ඉන්නවා කියලා. ළමෙක් දෙන්නේ. එතකොට ඒ ළමයින්ගේ පැත්ත ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ පුද්ගල පෞරුෂයටත් ඒක බාධාවක්. මොකද ළමයි කතා කරන්නේ, ඒකට උදව් කරන්නේ, ඒගොල්ලෝ එකතු වෙන්නේ කණ්ඩායම ඇතුලේ නේද? එතකොට ඒගොල්ලන්ගේ පුද්ගල පෞරුෂයටත් ඒක බාධාවක් ඇති වෙනවා සමාජානුයෝජනය හරියට සිද්ධ වෙලා නැත්තම්. එතකොට අපි මේ ඒ සම්බන්ධයෙන් චුට්ටක් ලියා ගමු. ඒ කියන්නේ සමාජානුයෝජනය නිසි අයුරින් උනේ නැත්තම් මොකද වෙන්නේ කියන එකත් අපි චුට්ටක් ලියා ගමු. එතකොට සමාජානුයෝජනය නිසි අයුරින් සිදු නොවුනහොත් කියලා දාලා කමාව දාලා යටට ලියා ගන්න සමාජයෙන් කොන්වීම සිදුවේ. පුද්ගලයන් සමාජයෙන් කොන්වීම සිදුවේ කියලා ලියන්නකො. පුද්ගලයන් සමාජයෙන් කොන්වීම සිදුවේ. පුද්ගලයින් සමාජයෙන් කොන්වීම සිදුවේ.
අර සමහරු කියනව නේද අපි ඉන්නේ කොනේ කියලා. ඒගොල්ලෝ නෙවෙයි ඈ. කොන් වෙන්නේ ඕනට වඩා දඟලලා බොනවට වඩා කෑ ගහලා නරක වචන කියලා එහෙම ඉන්නේ. ඒතකොට ඒගොල්ලෝ කොන් වෙනවා. පුද්ගලයන් සමාජයෙන් කොන්වීම සිදුවේ. ඊට පස්සේ දෙවෙනි කාරණේ විදිහට ආය යටින් ලියා ගන්න සමාජ ක්‍රමය ආරක්ෂා කොට සමාජ ක්‍රමය ආරක්ෂා කොට පවත්වාගෙන යෑමට සමාජ ක්‍රමය ආරක්ෂා කොට පවත්වාගෙන යෑමට නොහැකි වේ. සමාජ ක්‍රමය ආරක්ෂා කොට පවත්වාගෙන යෑමට නොහැකි වේ. සමාජ ක්‍රමය ආරක්ෂා කොට පවත්වාගෙන යෑමට නොහැකි වේ. ඊළඟ කාරණය විදිහට ලියාගන්න තමන්ටම අනන්‍ය වූ පල්ලෙහාට පළවෙනි එක පුද්ගලයන් සමාජයෙන් කොන්වීම සිදුවේ දෙවෙනි එක සමාජ ක්‍රමය ආරක්ෂා කොට පවත්වාගෙන යාමට නොහැකි වේ තුන්වෙනි එක කරුණු තුනක් විදිහට තුන්වෙනි එක පල්ලෙහාට ලියාගන්න තමන්ටම අනන්‍ය වූ පුද්ගල පෞරුෂයක් ගොඩනගාගත නොහැකි වේ. තමන්ටම අනන්‍ය වූ පුද්ගල පෞරුෂයක් ගොඩනගාගත නොහැකි වේ. මේවා තමයි කාරණා තුනක් විදිහට අපි ගත්තොත් මේ සමාජානුයෝජනය හරියට සිද්ධ වුනේ නැත්නම් මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. පුද්ගලයන් කොන් වෙන්න පුළුවන්. ඊට පස්සේ සමාජයේ හරියට පවත්වාගෙන යන්නත් බෑ මේ වගේ අය හිටියොත් එහෙම. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ පෞරුෂයටත් බාධාවක් ඇති වෙනවා මේ සමාජානුයෝජනය හරියට සිද්ධ වෙලා නැත්නම්. යටින් ආපහු ලියා ගන්න මේ කාරණා තුන අවසానයි අලුත් ඡේදයකට ඇවිල්ලා ලියා ගන්න. නූතන ලෝකයේ සමාජානුයෝජනයට රූපවාහිනිය නූතන ලෝකයේ සමාජානුයෝජනයට රූපවාහිනිය විශාල දායකත්වයක් ලබා දී ඇත. විශාල දායකත්වයක් ලබා දී ඇත. ඒ අනුව විවිධ sannivedana ස්වරූප භාවිතා කරමින් දරුවන්ට සමාජයේ පවතින
දරුවන්ට සමාජයේ පවතින සාරධර්ම විශ්වාස සිරිත් විරිත් පිළිබඳ අවබෝධයක් ලබා දීම පිළිබඳ අවබෝධයක් ලබා දීම පිළිබඳ අවබෝධයක් ලබා දීම දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ ආගමික නායකයින්ගේ හා වැඩිහිටියන් ආදී සැමගේ දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ ආගමික නායකයින්ගේ හා වැඩිහිටියන් ආදී සැමගේ යුතුයකමක් වේ. වැඩිහිටියන් ආදී සැමගේ යුතුයකමක් වේ. හරි, අපි කතා කරේ සමාජානුයෝජනය සම්බන්ධයෙන්. එතකොට sannivedanaye කාර්යභාරයක් තමයි මේ පුද්ගලයෙකුට සමාජයකට මුසු වෙන්නට අවශ්‍ය කරන දැනුම් සම්භාරය ලබා දීම තමයි sannivedanaye තියෙන තවත් කාර්යයක් බවට පත් වෙන්නේ. අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ සංවාද හා සාකච්ඡා කියන එක. ඒ කියන්නේ sannivedanaye කාර්යභාරයක් විදිහට සංවාද හා සාකච්ඡා කියන ඒවා කොහොමද ඇතිවන්නේ කියන එක තමයි අපි ඊළඟට කතා කරන්නේ. මෙන්න මේ කොටස සංවාද හා සාකච්ඡා ඇතිවීම සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. එතකොට මේ සංවාද හා සාකච්ඡා ගැන කතා කරනකොට අපි දන්නවා දැන් පන්තික කියලා ගන්නකො, right? එතකොට ඔයගොල්ලන්ගේ පන්ති කාමරය කියලා ගන්නකො. එතකොට ඒක ඇතුලේ දෙදෙනෙකු අතර ගැටුමක් ඇති වුණොත් අපි කියන්නේ සාකච්ඡා කරලා විසඳ ගන්නවා කියලා. right? එතකොට මේ ගැටුම් සමනයටපත් කරගන්න වගේ දේවල් වලදී සාකච්ඡා කරන්න sannivedanaye යොදා ගන්නවා. එතකොට sannivedanaye මූලික කාර්යයක් තමයි මේ සාකච්ඡා වලට සංවාද හා සාකච්ඡා කියන ඒවාට උදව් කරන එක sannivedanaye මූලික කාර්යයක් බවට පත් වෙනවා. මීට අමතරව සංවාදත් වෙනවනේ. ඒ කියන්නේ මතවාද සම්බන්ධයෙන් දැන් සාකච්ඡා වගේ දේවල් කරන්නේ අපි සමතයකට පත් කරන්නේ. ඒ වගේම සංවාද ඇති වෙනවා මතවාද සම්බන්ධයෙන් විවිධ මත එක දේවල් එක අයගේ මත හින්දා ඒවා සංවාද ඇති වෙනවනේ. එතකොට මේ සංවාද ඇති වෙන්නේ මේ sannivedanaye මූලික කාර්යයක් හින්දා. ඒ වගේම අපි දන්නවා මේක සංවාද හා සාකච්ඡා කියන එක එක්තරා විදිහක මේ sannivedanayen අපිට හදලා දෙන මණ්ඩපයක් නේද? කැමති විදියට කැමති එක්කෙනෙකුට සාකච්ඡා කරන්න සංවාද කරන්න එක්තරා විදිහක මණ්ඩපයක් විදිහට මේ sannivedanaye ක්‍රියාත්මක වෙනවා. සංවාද හා සාකච්ඡා කිරීමට අවශ්‍ය ඉඩකඩ සපයා දෙනවා මේ sannivedanaye කියන එකෙන්. එතකොට sannivedanaye මූලික කාර්යයක් වෙනවා සංවාද හා සාකච්ඡා ඇති කිරීම. පැහැදිලිද ළමයි? සමාජානුයෝජනය තරම් ලොකු ගැඹුරක් නැති වුණත් එහෙම ඒ කියන්නේ සංවාද හා සාකච්ඡා වලටත් sannivedanaye ඉඩකඩ ලබා දෙනවා. right? හරි, අපි ඒක ගැනත් චුට්ටක් ලියාගෙන එමු. 6 වෙනි එක නේද? 6 වෙනි එක සංවාද හා සාකච්ඡා. සංවාද හා සාකච්ඡා.
සංවාද හා සාකච්ඡා. එක යටතේ ලියා ගන්න. සංනිවේදනයේ මූලික කාර්යයක් ලෙස සංනිවේදනයේ මූලික කාර්යයක් ලෙස සංනිවේදනයේ මූලික කාර්යයක් ලෙස සංවාද හා සාකච්ඡා ගොඩනැගීම. සංවාද හා සාකච්ඡා ගොඩනැගීම දැක්විය හැක. සංවාද හා සාකච්ඡා ගොඩනැගීම දැක්විය හැක. විවිධ පුද්ගලයින් කම්මා සමාජ කණ්ඩායම් විවිධ පුද්ගලයින් සමාජ කණ්ඩායම් අතර ඇතිවන විවිධ පුද්ගලයින් සමාජ කණ්ඩායම් අතර ඇතිවන විවිධ අදහස් මත ගැටුම් විවිධ අදහස් මත ගැටුම් විවිධ අදහස් මත ගැටුම් යනාදිය සම්බන්ධයෙන් විවිධ අදහස් මත ගැටුම් යනාදිය සම්බන්ධයෙන් සංවාද කිරීම කමා සාකච්ඡා කිරීම සංවාද කිරීම සාකච්ඡා කිරීම ආදියට සංනිවේදනයෙන් සාකච්ඡා කිරීම ආදියට සංනිවේදනයෙන් දායකත්වයක් ලැබේ. සංනිවේදනයෙන් දායකත්වයක් ලැබේ. අලුත් ඡේදයකට ඇවිල්ලා ලියා ගන්න. සමාජයේ පවතින විවිධ ගැටලු කමා සමාජයේ පවතින විවිධ ගැටලු කමා ප්‍රශ්න විවිධ ගැටලු කමා ප්‍රශ්න හා ප්‍රවණතාවන් සාකච්ඡා කිරීමට ජනමාධ්‍යන්ගෙන් ලැබෙන ඉඩ ප්‍රස්ථාවද ජනමාධ්‍යන්ගෙන් ලැබෙන ඉඩ ප්‍රස්ථාවද මෙහිදී වැදගත් වේ. මෙය එක්තරා ආකාරයකින් සාකච්ඡා මණ්ඩපයක් ලෙසද
මේ එක්තරා ආකාරයකින් සාකච්ඡා මණ්ඩපයක් ලෙසද සාකච්ඡා මණ්ඩපයක් ලෙසද හැඳින්විය හැක. මේ එක්තරා ආකාරයකින් සාකච්ඡා මණ්ඩපයක් ලෙසද හැඳින්විය හැක. මෙසේ සංවාද හා සාකච්ඡා කිරීම තුළින් මෙසේ සංවාද හා සාකච්ඡා කිරීම තුළින් විවිධ පාර්ශවවලට විවිධ පාර්ශවවලට පොදු මතයකට පොදු මතයකට පැමිණිය හැකිවේ. විවිධ පාර්ශව වලට පොදු මතයකට පැමිණිය හැකි වේ. හරි අපි කතා කරේ සංවාද හා සාකච්ඡා. දැන් මේ දවස්වලත් යනවානේ සංවාද සාකච්ඡා. නේද? ඔයගොල්ලෝ මීඩියා කරනකොට දැනගන්න ඕනේ. මේ දවස්වල යනවා නේද ඔටුන්න කේස් එකක්. දන්නේ නැද්ද ඔයගොල්ලෝ? මේ දවස්වල යනවා ඔටුන්නක් නේද? ඔටුන්න කාගේද කවුද ගැලෙව්වේ අර මොකද්ද? විවාහකරු රජිනගේ ඔටුන්න නේද? එතකොට මේ දවස්වල සංවාද යනවා සාකච්ඡා යනවා ඒක සම්බන්ධයෙන්. ගැලෙව් එක හරිද? ඇයි ගැලෙව්වේ? පස්ස ගලවන්න තිබ්බ නේද? මේ ආදි වශයෙන් විවිධ සාකච්ඡා සංවාද සාකච්ඡා යනවා. එතකොට ඒකට රූපවාහිනිය අද වෙනකොට අන්තර්ජාලය පවා YouTube වගේ දේවල් එකතු වෙලා සංවාද සාකච්ඡා යනවා ඔටුන්න ගැන. නේද? ඔටුන්න ගැලවපු එක හරිද නැද්ද කියලා. එතකොට අර මේක කිව්වා වගේ පොදු මතයකට ඕක සාකච්ඡා කරලා සංවාද කරලා එන්න පුළුවන්. නේද? එතකොට ඒක යහපත් සංවේදනයක් බවට පත් වෙනවා. කොහොම වෙතත් අපිට වැදගත් වෙන්නේ සංවාද හා සාකච්ඡා කිරීම කියන එක සංවේදනයේ සම්බන්ධයෙන් ඒ සංවේදනයේ තියෙන ප්‍රධාන එයාට තියෙන එක කාර්යයක් තමයි මේ සංවාද හා සාකච්ඡා ඇති කිරීම. හරි අපිට ඊට පස්සේ මොකක්ද තියෙන්නේ සංවාද හා සාකච්ඡා වලට පස්සේ අපි ඒකත් බලමු. සංවාද හා සාකච්ඡා වලට පස්සේ තියෙන්නේ සංස්කෘතික ප්‍රගමනය. මොකක්ද මේ සංස්කෘතික ප්‍රගමනය කියන්නේ? අයිඩියා එකක් තියෙනවද කාට හරි? මොකද්ද සංස්කෘතික ප්‍රගමනය කියන්නේ? දැන් අපි අද අපිට ලැබිලා තියෙන දේවල් සංස්කෘතියෙන් අපිට ලැබෙන්නේ මේට කලින් හිටපු අයගේ නේද? එතකොට ඒ විතරක් නෙවෙයි. සංස්කෘතික දායාදයන් විතරක් නෙවෙයි. ඊට පස්සේ අද පවතින සංස්කෘතිය රැකගෙන යන්නේ සහ වර්ධනය වෙන්නෙත් මේ sannivedanaya හින්දා. එතකොට සංස්කෘතික ප්‍රගමනය කියන්නේ රටක සමාජයක තියෙන සංස්කෘතිය තව පරම්පරාවකට දායාද වීම වගේම ඒ දායාද වීමත් සමගම පවත්වාගෙන යෑම වර්ධනය වීම සිදුවන්නේ මේ sannivedanaya නිසා. ඒතකොට sannivedanaya තියෙන කාර්යභාරයක් වෙනවා සංස්කෘතිය පවරා දෙන එක. එහෙම නැත්නම් සංස්කෘතිය ප්‍රගමනය කරන එක. ඒතකොට ඒකෙදි කලින් අය අපිට ලබා දීම සිද්ධ වෙන්නේ sannivedanaya නිසා. ඒ වගේම තියෙන එක වර්ධනය වීම සහ පවත්වාගෙන යාමත් සිද්ධ වෙන්නේ මේ sannivedanaya හින්දා. එතකොට සංස්කෘතික ප්‍රගමනය කියන එක මූලික කාර්යයක් වෙනවා sannivedanaya. පැහැදිලිද? මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. right හරි අපි යමු ඒකේ නෝට් එකට ලියා ගන්න සංස්කෘතික ප්‍රගමනය 7 වෙනි එක.
සංස්කෘතික ප්‍රගමනය සංස්කෘතික ප්‍රගමනය ඒක යටතේ ලියා ගන්න යම් ජන සමාජයක් උරුමකම් කියන තම සංස්කෘතික උරුමයන් යම් ජන සමාජයක් උරුමකම් කියන තම සංස්කෘතික උරුමයන් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාම සිදුවන්නේ sannivedanaya magin වේ. ගෙන යාම සිදුවන්නේ sannivedanaya magin වේ. එපමණක්ද නොව සමාජයක පවතින සංස්කෘතිය වර්ධනය කිරීම හා පවත්වාගෙන යාමටද sannivedanaya දායකත්වය ලබා දේ. ඒකටම ලියා ගන්න මෙහිදී සංස්කෘතික ලක්ෂණ සුරක්ෂිත කිරීම එහෙම නැත්නම් ආරක්ෂා කිරීම මෙහිදී සංස්කෘතික ලක්ෂණ සුරක්ෂිත කිරීම හා ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට sannivedanaya මැදිහත් වී ඇත.
මැදිහත් වී ඇත. right? සංස්කෘතික ලක්ෂණ සුරක්ෂිත කිරීමට හා ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට sannivedanaya මැදිහත් වී ඇත. ඒකෙම අලුච්ඡේදකින් ලියා ගන්න අතීතයේ පුද්ගල මට්ටමින් කරනු ලැබූ සංස්කෘතික ප්‍රගමනය අතීතයේදී පුද්ගල මට්ටමින් කරනු ලැබූ සංස්කෘතික ප්‍රගමනය අද වන විට ජනමාධ්‍ය හා නූතන මාධ්‍යවලද වරහන් ඇතුළේ දාගන්න නව මාධ්‍ය නූතන මාධ්‍ය කියන එකට වරහන් ඇතුළේ දාගන්න නව මාධ්‍ය ප්‍රගමනය අද වන විට ජනමාධ්‍ය හා නූතන මාධ්‍යවලද වරහන් ඇතුළේ නව මාධ්‍ය වලද නූතන මාධ්‍යවලද උදව් ඇතිව සිදු කරනු ලැබේ. අතීතයේ පුද්ගල මට්ටමින් කරනු ලැබූ සංස්කෘතික ප්‍රගමනය අද වෙන විට ජනමාධ්‍ය හා නූතන මාධ්‍යවලද වරහන් ඇතුළේ නව මාධ්‍ය උදව් ඇතිව සිදු කරනු ලැබේ. දැන් අලුත් අවුරුදු කාලේ වගේ නේද? අපි ටීවී නූතන මාධ්‍ය කියලා අපි ගන්නකොට විවිධ දේවල් ගන්නවා. දැන් අපි ඉන්ටර්නෙට් එක වගේ ගත්තොත් එතකොට ඒවයි අපි දකිනවා අවුරුදු කාලට නේද විශේෂ දේවල් අපේ සංස්කෘතියට අදාළ දේවල් ඒක ප්‍රගමනය වෙනවා ඒවා පෙන්නලා ඒවා රැක ගන්න උදව්වක් ඇති වෙනවා. එතකොට අද වෙන විට අතීතයට වඩා යම් දියුණු මට්ටමකිනුත් මේක සිදු කරන්න වග බලාගෙන තියෙනවා. මේ ඔක්කොම සංස්කෘතියට sannivedanayට අයිති කාර්ය භාරයන් වෙනවා. අපිට ඊළඟට තියෙන්නේ ඒකාබද්ධතාව. මේක 8 වෙනි නම්බර් එක නොදැම්මත් කමක් නැහැ, ගැටලුවක් නැහැ දැම්ම කියලා. මම කිව්වා වගේ මේක sannivedanaya භාවිතා කරලා අප විසින් කළ යුතු දෙයක්. ඒකාබද්ධතාවය කියන එක. right? මේ ඒකාබද්ධතාවය කියලා කියන්නේ මේ විවිධ මිනිසුන් අතර ජන කණ්ඩායම් ඉන්නවා අපේ සංස්කෘතියක් ගත්තාම විවිධ ආගමික කණ්ඩායම් ඉන්නවා විවිධ ගෝත්‍රයන්ට අයිති මිනිස්සු ඉන්නවා එතකොට විවිධ අදහස් දරන අය විවිධාකාර වූ පුද්ගලයින් විවිධ කුලයින් කොළවලට අයිති මිනිස්සු මේ ආදී වශයෙන් බොහොම විෂම සමාජයක්. කියන්නේ බොහොම එක එක ගොඩාක් කට්ටිය ඉන්න සමාජයක් තමයි අපි ඕනම රටක ජීවත් වෙන්නේ. එතකොට මෙන්න මේ සමාජයන් තුළ සමාජයන් තුළ ඒකාබද්ධතාවය ඇති කරන්න අපිට sannivedanaya කියන එක උදව් වෙනවා. එතකොට මේක අප විසින් කළ යුතු දෙයක්. right? එතකොට ඒක sannivedanaya කාර්යයකටත් වඩා අප මැදිහත් වෙලා sannivedanaya භාවිතා කරලා කරන්න ඕන දෙයක් තමයි ඒකාබද්ධතාව කියලා කියන්නේ. ඒක 8 වෙනි එක කියලා දාගත්තත් ගැටලුවක් නැහැ. නැතුණොත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒකාබද්ධතාවය අපි අවසාන වශයෙන් අන්තිමට අද ලියන්නේ ඒකාබද්ධතාවය සම්බන්ධයෙන්. ඒකාබද්ධතාව ඒක යටතේ ලියා ගන්න ඕනෑම රටක
කමා ඕනෑම රටක කමා ජන සමාජයක ඕනෑම රටක කමා ජන සමාජයක පුද්ගලයින් ඒකාකාර නොවේ. ඕනෑම රටක ජන සමාජයක පුද්ගලයින් ඒකාකාර නොවේ. එක විදිය නෑ නේද? එක මිනිස්සු ඉන්නේ. ඒ අනුව සෑම සමාජයක් තුළම විවිධ ජාතීන් කමා විවිධ පුද්ගලයින් කමා විවිධ ජන කණ්ඩායම් විවිධ කුලයන් වලට අයිති මිනිසුන් විවිධ කුලයන්ට අයිති මිනිසුන් කමා විවිධ ගෝත්‍රයන්ට අයිති මිනිසුන් විවිධ ගෝත්‍රයන්ට අයිති මිනිසුන් හා විවිධ ආගම්වලට අයත් මිනිසුන් ආදී ලෙස ජීවත් වේ. විවිධ ගෝත්‍රයන්ට අයිති මිනිසුන් හා විවිධ ආගම්වලට අයත් මිනිසුන් ආදී ලෙස ජීවත් වේ. මෙවැනි විවිධාකාර ස්වභාවයෙන් යුතු සමාජයන් ඒකාබද්ධ කර සහජීවනයෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම්
සංනිවේදනය මූලික කරගනිමින් සිදු කළ හැක. සංනිවේදනය මූලික කරගනිමින් සිදු කළ හැක. සංනිවේදනය මූලික කරගනිමින් සිදු කළ හැක. එම කාර්ය භාරය ඒකාබද්ධතාව ලෙස හැඳින්වේ. එම කාර්ය භාරය ඒකාබද්ධතාව ලෙස හැඳින්වේ. එම කාර්ය භාරය ඒකාබද්ධතාව ලෙස හැඳින්වේ. එම කාර්යභාරය ඒකාබද්ධතාව ලෙස හැඳින්වේ. එවැනි කාර්යයන් පුද්ගල වශයෙන් මෙන්ම එවැනි කාර්යයන් පුද්ගල වශයෙන් මෙන්ම එවැනි කාර්යයන් පුද්ගල වශයෙන් මෙන්ම ජනමාධ්‍යන්ගේද සහයෝගය ඇතිව සිදු කළ හැක. පුද්ගල වශයෙන් මෙන්ම ජනමාධ්‍යන්ගේද සහයෝගය ඇතිව සිදු කළ හැක. ජනමාධ්‍යන්ගේද සහයෝගය ඇතිව සිදු කළ හැක. හරි අපි ඒ කතා කරේ ඒකාබද්ධතාවය සම්බන්ධයෙන්. right? එතකොට අපි බලමු අද දවසේ අපි කතා කරේ මොනවද කියලා. හරි අපි සංනිවේදනයේ කාර්යයන් මූලික කාර්යයන් සම්බන්ධයෙන් කතා කරේ. පළවෙනි කාරණා හතරක් විදිහට තොරතුරු සැපයීම, අධ්‍යාපනය ලබා දීම, විනෝදාස්වාදය ලබා දීම සහ පෙළඹවීම අපි ගිය සතියේ කතා කරා. එතකොට අපි මේ සතියේ සමාජානුයෝජනය කතා කරා. සමාජානුයෝජනය කියන්නේ සමාජයට ගැලපෙන පරිදි පුද්ගලයා සකස් කිරීම සංනිවේදනයේ කාර්යභාරයක්. එතකොට ඒකට සංනිවේදනය උදව් වෙනවා. අපි ඒක කතා කරා. ඊට පස්සේ සංවාද හා සාකච්ඡා කිරීමට සංනිවේදනය හවුල් වෙනවා. එහෙම නැත්නම් සංනිවේදනයේ මූලික කාර්යයක් වෙනවා සාකච්ඡා හා සංවාද ඇති කිරීම. ඊට පස්සේ අපි කතා කරා සංස්කෘතික ප්‍රගමනය. ඒ කියන්නේ පවතින සංස්කෘතිය රැක ගැනීමට, පවත්වාගෙන යාමටත් වර්ධනය කර ගැනීමටත්, ඒ වගේම කලින් තිබ්බ කියන්නේ කලින් පරම්පරාවකින් ඊළඟ පරම්පරාවකට සංස්කෘතිය ලැබීමටත් මේ සංස්කෘතික ප්‍රගමනය කියන කාර්යභාරය සිද්ධ වෙනවා මූලික කාර්යයක් විදිහට සංනිවේදනයේ. ඊට පස්සේ අවසාන වශයෙන් අපි කතා කරා ඒකාබද්ධතාවය. මේක සංනිවේදනයේ භාවිතා කරලා අපිට කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ විවිධ ජාතීන් අතර විවිධ ආගමික, විවිධ ගෝත්‍ර, කුලමල මේ ආදී විවිධාකාර වූ මිනිස්සු ඒකාබද්ධ කරන්න, ඒගොල්ලන්ගේ සංහිඳියාව ඇති කරන්න මේ සංස්කෘතිය අපිට සංනිවේදනය අපිට භාවිතා කරන්න පුළුවන් බව තමයි අපි ඒකෙන් කතා කරේ. එතකොට සංනිවේදනයේ මූලික කාර්යයන් ටික අපි කතා කරලා තියෙනවා. අපිට කතා කරන්න තියෙන්නේ ලබන සතියේ වෙනකොට. ලබන සතියේ ක්ලාස් බොහෝ විට නැති වෙයි මං හිතන්නේ. අලුත් අවුරුද්ද හින්දා. එහෙම වුණොත් අපිට ඊළඟ සතියේ කරන්න වෙන්නේ. අපිට එතකොට කතා කරන්න තියෙන ඊළඟ පාඩම වෙන්නේ පළවෙනි පාඩමේ 3 වෙනි කොටස සංජානනය. ලියලා තියාගන්න. පළවෙනි පාඩමේ 3 වෙනි කොටස 1-3 සංජානනය perception කියන එක. සංජානනය. right? අපි එතකොට ඊළඟට හම්බ වෙන දවසේදී අපි සංජානනය කියන කොටසෙන් තමයි හම්බ වෙන්නේ. එහෙමනම් අපි අදට නවතිමු. මං හිතන්නේ අපි ලබන සතිය නැති වුණොත් ආයෙ තව සතියකින් හම්බ වෙන්නේ. ඒ හින්දා සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් කියලා
ප්‍රාර්ථනා කරනවා අපි එහෙනම් ආපහු ඊළඟ දවසේ හම්බ වෙමු එහෙනම් අයුබෝවන් සුබ රාත්‍රියක් සියලු දෙනාට අයිබෝන්